අයිබන් සුබදෑසනක් හිතවතුනි අප ඉරිදා දවසේ මුණ ගැහෙනවා වෙනදාට කලින් අපට මුණ ගැහෙන්න සිදු වුණා ඒ තමයි රටේ පවතින තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන්ම අවධානයේ සිටින මොහොතක ලැබෙන තොරතුරු ලදවිගස ඔබට කියන්නට අප බැඳී සිටිනවා වගකීමෙන් ඒ වගකීම නිසාවෙන් අපට අද සිදු වුණා අද උදෑසනම අපට අහන ලැබුණු තොරතුරු විශේෂයෙන්ම මේ හුදකලා භාවයට පත් කරපු ප්‍රදේශ පිළිබඳව තොරතුරු කියන්න. ඉතින් ඉරිදා දවසේ පත්තරේ අද දවසේදී අතට ගත්තාම අපට කියන්න ලැබෙන්නේ විශේෂයෙන්ම රටේ පවතින තත්ත්වය පිළිබඳව යුද හමුදාපතිතුමා ඉතාමත්ම පැහැදිලිව කිව්වා අප පෞද්ගලිකවත් එවැගේම අපේ පවුලත් ආරක්ෂා කර ගැනීමේ ඒ භාරදුහුරු වගකීම තිබෙන්නේ අපට ඔබට කියලා. ඒ නිසා ඒ පිළිබඳව සිතන්නට නොවේයි ඒ වෙනුවෙන් පිළිවෙතින් පේවි ක්‍රියා කරන්නට අවශ්‍ය කරන වටපිටාව සකසා ගන්න කියන කාරුණික ආයාචනය එල්ලීම කරමින් සූදානම් වෙනවා අදත් පත්තරය ආරම්භ කරන්න. ඉරිදා වෙනස් අද දවසේ ඔබ දන්නවා ඒ වෙනස කොහොමද කියලා. ආයිබෝන් කියලා මගේ හිතවතා ෆෙරෝස් ඩීන් ආයිබෝන් good morning. අපි අද ඉංග්‍රීසි පත්තරවල මොනවද තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් වෙයි. විශේෂයෙන් COVID-19 රෝගය මේ වේගයෙන් හැම පැත්තටම පැතිරලා යන විදිහ ටික අනිත් රටවල් වල කොහොමද මේකට මුහුණ දෙන්නේ? ඒ ඔක්කොම අපි බලාගමු. අපි ඉස්සල්ලාම හැබැයි සිංහල පත්තරවල මොනවද පළ වෙලා තියෙන්නේ කියලා බලමු. ඔව්. රීන් මට හිතුණා මේ ආයෙත් පාරක් අර හුදකලා භාවයට පත් කරපු ප්‍රදේශ ගැන කියන්නට ඕන කියලා. ඒ ගැන මතක් කරලා යන මොකද ඇතැම් විට කෙනෙක් දැන් උදෑසනම දන්නේ නැහැනේ. දැන් අද උදෑසන ඉඳන් තමයි හුදකලා භාවයට පත් කරලා තිබෙන්නේ. මොකද යුද හමුදාපතිතුමා ඉතාමත්ම පැහැදිලිව කිව්වා වෙනදා මීට පෙර කලින් දැනුම් දෙනවා අද සවස 6 ඉඳන් මෙහෙමයි කියලා. නමුත් එවන් තත්වයක් නොවේ ලැබෙන ප්‍රතිඵල අනුව ඒ මොහොතේම අදාළ ප්‍රදේශ හුදකලා භාවයට පත් කරන්නට අවශ්‍ය වෙනවා කියන කාරණාව එතුමා මුල සිටම සඳහන් කළා. ඒ අනුව තමයි අපට මේ තොරතුරු ලැබෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ අනුව අද උදෑසන සිට හුදකලා භාවයට පත් කොට ඇති බවයි යුද හමුදාපතිතුමා සඳහන් කරන්නේ. මොකද පිළියන්දල ප්‍රදේශයෙන් බහුල ලෙසින් රෝගීන් වාර්තා වුණා පසුගිය දින කිහිපයේදී අපට මතකයි. ඒ වගේම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ගත්තාම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමල පොලිස් වසමේ ඕස් හිල් කියන ප්‍රදේශය සහ උපුවේලි පොලිස් බල ප්‍රදේශයේ අන්පුවාලිපුරම් කියන ග්‍රාම නිලධාරී වසම් දෙකත් හුදකලා භාවයට පත් කරලා තිබෙනවා. ඉන් අනතුරුව කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ වලාන උතුර ග්‍රාම නිලධාරී වසම, ඒ වගේම වැකඩ උතුර ග්‍රාම නිලධාරී වසම, ඒ වගේම කිරිබේරිය ග්‍රාම නිලධාරී වසම සහ පාලමුල්ල නැගෙනහිර කියන ග්‍රාම නිලධාරී වසම හතරත් හුදකලා භාවයට අද උදෑසන සිට පත් කොට තිබෙනවා. අවසාන වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ පොලිස් බල ප්‍රදේශයේ නිල්දණ්ඩා හින්න ග්‍රාම නිලධාරී වසමත් මෙලෙසින් හුදකලා භාවයට පත් කොට ඇති බවයි සඳහන් වන්නේ තොරතුරු සඳහන් කරන්න තියෙන්නේ. ඒ සමගින්ම අප සූදානම් පත්තරයේ තොරතුරු වෙතට යන්නට මම ඔබට කිව්වා පත්තරයේ තියෙන්නේ කොරෝනාවෙන් පිරිච්ච පත්තරේ පිටු අතර තමයි අපට සැරිසරන්න වෙලා තිබෙන්නේ. ආරම්භ කරන්නේ අද ඉරිදා ලංකාදීපෙන්. ඉරිදා ලංකාදීපේ ප්‍රධාන පුවතයි මේ දිස්ත්‍රික්ක 8ක් බරපතල අවදානමක දැඩි සීමා නැති වුණොත් අනික් දිස්ත්‍රික්කවලටත් පැතිරෙයි. දයසිලි ලියනගේ මේ වාර්තාව ගෙනෙන්නේ. ලංකාදීපේ ප්‍රධාන පුවතයි මාවට සඳහන් කළේ දිස්ත්‍රික්ක 8ක කොරෝනා රෝගී තත්ත්වය බෙහෙවින් බරපතල වෙමින් පවතින බව සෞඛ්‍යාංශ රාජ්‍යයට පෙන්වා දී ඇත. ඒ දිස්ත්‍රික්ක වනාහි ගම්පහ, කොළඹ, කළුතර, මාතලේ, මහනුවර, මොනරාගල, හම්බන්තොට සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පවත්නා බරපතල තත්ත්වය ඉදිරියට තවත් වැඩි වන්නට ඉඩ ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපුටා ගනිමින් තමයි මේ පුවත වාර්තා කරන්නේ. මේ දිස්ත්‍රික්ක 8 තුල පවත්නා බරපතල තත්ත්වය අනෙකුත් දිස්ත්‍රික්කවලටද බරපතල ලෙසින් ඇතිවනු ඇතැයි දෙම සංගමය රජයට දැනුම් දී ඇත කියලා සඳහන් කරනවා. පවතින වාතාවරණය සහ බරපතල තත්ත්වය අවදානම පිළිබඳවයි එසේ සඳහන් කරන්නේ. ඒ වගේම ලංකාදීපේ මේ පුවතට යොමු වෙනවා මේ ප්‍රධාන පුවතෙන් පසුව වැඩි නැඹුරුව තරුණ ප්‍රජාවට එයයි බරපතල තත්ත්වය අඩු වෛරස් ප්‍රමාණයකින් කොරෝනාව ඇඟට රිංගන්න පුළුවන්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය කියූ ප්‍රකාශය උපුල් වික්‍රමසිංහ ලංකාදීපයට උපුරා ගන්නවා. එතුමිය තමයි මීට පෙරත් දෙවන රැල්ල ඇතිවන අවස්ථාවේදීත් ඒ කොවිඩ් ප්‍රභේදයේ වෙනස්කම් පිළිබඳව රටට තොරතුරු නිල වශයෙන් කිව්වේ ඔබට මතකයි. දැන් මෙන්න එතුමිය කියනවා ශ්‍රී ලංකාවේ පැතිර ගිය COVID-19 පළමු හා දෙවන රැලිවලදී ව්‍යාප්ත වූ වෛරස් ප්‍රභේද හා සැසඳීමේදී දැන් පැතිර යන බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය ශ්වසන පද්ධතියට ඇතුළු වීමේ හැකියාව වැඩි බවත් ආසාදනය වීමට අවශ්‍ය වෛරස් ප්‍රමාණයද ඉතා අඩු වගයක් ගන්නා බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්ති විද්‍යා හා අනුක වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළ තිබෙනවා. එතුමිය කියන බරපතලම කාරණාව තමයි වැඩි නැඹුරුව විශේෂයෙන්ම තරුණ ප්‍රජාවට කියලා. එහිදී කියනවා පෙර පැතිර ගිය වෛරස් ප්‍රභේදයේ ආසාදනය වූවන්ගෙන් 90%කට වැඩි ප්‍රතිශතයකට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වුම් නොකළද
මෙම බ්‍රිතාන්‍ය වෛරසය නැත්නම් වෛරස ප්‍රභේදය ආසාදනය වූවන්ගේ රෝග ලක්ෂණ පෙන්눔 නොකරන ප්‍රතිශතය 50% දක්වා අඩු ඇතැයි එතුමිය පවසනවා. ඒක තමයි විශේෂත්ම කාරණාව වඩාත්ම අවධානමට අවධාරණය කරගත යුතු කාරණාව බවට පත්වන්නේ. ඉන් අනතුරුව තවත් ලංකාදීපේ පුවතක් උපුටා ගන්නවා අසාධ්‍ය නොවන කොවිඩ් රෝගීන්ට නිවසේ සිටම ප්‍රතිකාර කරන්න සෞඛ්‍යාංශ රජයෙන් ඉල්ලයි දයාසිරි ලියනගේ මේ වාර්තාවත් ගෙනෙනවා. කොරෝනා රෝගය එන්නම වැඩි වෙමින් පවතින නිසා රෝහල්වල තදබදය අඩු කිරීමට රෝගීන්ගේ තත්ත්වය හා පරිසරය සලකා බලා බරපතල නොවන රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබා දීමේ වැඩපිළිවෙලක් සකසන ලෙස සෞඛ්‍යාංශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙන්න මේ තත්ත්වය පිළිබඳව තමයි අද මෙලෙසින් ලංකාදීපේ වාර්තා කරන්නේ. මේ කොවිඩ් පිළිබඳව තොරතුරු මේ ආකාරයෙන් මේ වාර්තා කරනවා සේම තවත් බොහෝ තොරතුරු තිබෙනවා අප උපුටා ගන්නේ ඉන් වඩාත්ම දැනෙන ඔබට කිව යුතුයි කියලා අපි විශ්වාස කරන පුවත්. හැබැයි බොහෝ පුවත් සැසදෙන්නේ මේ කොරෝනා තතුවිත්ති සමගින් කියලා අපි ඔබට මතක් කරනවා. ඩීන් අපි බලමු ඉස්සලාම සන්ඩේ අයිලන්ඩ් පත්තරේ මොනවද පළ වෙලා තියෙන්නේ කියලා. මේන් හෙඩ්ලයින් එක මෙහෙමයි කියන්නේ. Raging COVID-19 infections topped 1,000 on 3 consecutive days, and written by Suresh Pereira. The spike in COVID-19 infections has reached alarming proportions, with positive numbers exceeding 1,000 per day over the past 3 days, health officials said. On Thursday alone, 1,491 persons tested positive for the virus from many parts of the country, according to figures released by the Health Ministry's Epidemiology Unit at 6 p.m. This was the first time that the number of positive cases topped 1,000 for 3 consecutive days since the outbreak of the contagion in Sri Lanka in 2020, they said. මේ කතාවෙන් පළවෙනි සැරේට ලංකාවේ ඒ කියන්නේ COVID-19 රෝගය ලංකාවේ පළවෙනිට පටන් ගත්තේ ගිය අවුරුද්දේ. ඒ කියන්නේ 20 අවුරුද්දේ. එදා පටන් ගත්ත වෙලාවෙ ඉඳන් පළවෙනි සැරේට දවස් 3ක් ඒ කියන්නේ එක දිගට දවස් 3කට රෝගීන් 1000කට උඩින් ගානක් හොයාගන්න ලැබුණු බව තමයි මේ කතාවෙන් පෙන්වන්නේ. ඒක හරිම භයානක තත්ත්වයක්. ලංකාවේ දවස් 3ක් එක දිගට රෝගීන් 1000කට වැඩි ගානක් හොයා ගැනීම කියන්නේ ඉස්සරහට තව කොච්චරක් හොයාගන්න වෙයිද කියන එක තමයි ලොකු ප්‍රශ්නයකට අපිට මූණ දෙන්න වෙන්නේ. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා ඕක පටන් ගන්නකොට එදා 1491ක් COVID-19 වැළඳගත්ත රෝගීන් හමු වුණා. ඒක ඉස්සරහට ওই විදියට ගියොත් එහෙම ලොකු ප්‍රශ්නයකට මූණ දෙන්න වෙනවා අපේ ලාංකිකයන්ට. අපි ඊට පස්සේ බලමු තවත් කතාවක්. No move to arrest opposition MP Harin Fernando, says Public Security Minister, written by Norman Paliyawadana. There's no move to arrest opposition MP Harin Fernando over his statement in Parliament that he was aware of the mastermind behind the Easter Sunday terror attacks, Public Security Minister Sarath Veerasekara had said. He goes on to say he was summoned by the police to record a statement as if he was aware of the hand behind the carnage, as claimed it will help ongoing investigations into the attacks, the minister told the Sunday Island. There's also a hullabaloo over the opposition perceives as an attempt to arrest the MP, and that's not the factual position. Police investigators want to question him to elicit more information on the attacks, Veerasekara goes on to say. මේකෙන් කියවෙන්නේ ඒ කියන්නේ පොදු ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහත්මයා කියලා තියෙනවා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගන්න නෙමෙයි එතුමාගෙන් කටුත්තරයක් ගන්න තමයි පොලිසියට එන්න කියලා තියෙන කියලා. ඒ වුණාට විපක්ෂ කට්ටිය බොහෝ කට්ටිය බයලා තියෙනවා අත්අඩංගුවට ගන්න හදන්නේ කියලා. අත්අඩංගුවට ගන්න හදන්නේ කියලා. කියන්නේ හරින් ප්‍රනාන්දු මහත්මයාම කියලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්තට කවුද ඒ පිටිපස්සේ ඉන්නේ කියලා එයා දන්නවා කියලා. නමකුත් මොකද්ද වචනයකුත් කිව්වා. එහෙමත් කියලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කටුත්තරයක් ගන්න තමයි එතුමාට පොලිසියට එන්න කියලා තියෙන්නේ. ඒ වුණාට අත්අඩංගුවට ගන්න කිසිම හේතුවක් නැහැ කියලායි ඒ සරත් වීරසේකර මහතා කියලා තියෙන්නේ. ඊළඟට අපි බලමු තවත් කතාවක් තියෙනවා අද Sunday Island එකේ Litro love to market its controversial hybrid LPG cylinders despite CAA's objections. Written by Suresh Pereira, it was industry players summed up as incredulous about turn
the trade authorities have given the green light to Litro Gas Lanka to market its controversial 18-litre premium hybrid domestic LPG cylinders at its original introductory price, despite strong objections by the Consumer Affairs Authority. The launch of the new domestic cylinders triggered protests by consumers and interest groups, as a 12.5 kilogram Litro cooking gas cylinder is sold for 1,493 rupees in the market, whereas the 9.18 kilogram product has been priced at 1,395 in spite of the weight being reduced by 3 kilograms. In other words, consumers are offered a regular 12.5 kilogram cylinder at 1,493, but a mere 100 rupees less, they have to be content with 9.18 kilograms of cooking gas at 1,395 rupees, the industry official said. The weight has been given in litres instead of kilograms, as done on regular 12.5 kilogram domestic cylinders, to deceive the public, they asserted. හරිම අබූරු කතාවක් මේක ඇවිල්ලා දැන් ලිට්‍රෝ ගෑස් සමාගමෙන් අලුතෙන් හයිබ්‍රිඩ් ගෑස් එකක් කියලා ගෑස් ජාතියක් මාකට් එකට දැම්මා. ඒක පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඒක විකුණන්න එපා කියලා කිරි තිබ්බා. තාංශයක් දැම්මා. ඔව් තාංශයක් දැම්මා. ඒ වුණාට දැන් වෙළඳ අධිකාරියෙන් ඒක විකුණගෙන යන්න පුළුවන් කියලා ඉඩ දීලා තියෙනවා. දැන් මේක කියන්නේ සාමාන්‍යයෙන් තිබ්බ කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයනේ. ඒක ගියේ රුපියල් 1493කට. දැන් මේ අලුත් හයිබ්‍රිඩ් ගෑස් එක ඇවිල්ලා කිලෝග්‍රෑම් වලින් බැලුවොත් එimhe කිලෝග්‍රෑම් 9.18ක් වෙන්නේ. බර අඩු වෙලා. බර අඩු වෙලා. ගාන අඩු වෙලා තියෙන්නේ රුපියල් 100කින් විතරයි. දැන් ඡන්දට මතකයිනේ. දැන් සති දෙක තුනකට කලින් අපිත් කිව්වා දැන් ගෑස් මිල ඉහළ ගිය තිනවා ලෝක වෙළඳපොලේ. දැන් මේගොල්ලන්ට ගෑස් මිල වැඩි කරගන්න බැරුව හිටියේ. දැන් ඒකත් එක්කම අලුත් ගෑස් ජාතියක් දාලා තිනවා එළියට. බර අඩුයි, ගාන වැඩි. ඒක ඉතින් අපේ කට්ටියට ගණන් හදලා බලා ගන්න පුළුවන් මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා. ඔව් අනිවාර්යෙන්ම. ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ කොහොම හරි අවසානයේ ගෑස් පෙන්නලා තියෙන්නේ අපිටම තමයි. අපිටම තමයි. අපි යනවා සිළුමිණ පුවත්පතට. සිළුමිණ පුවත්පතේ මම තොරතුරු කියද්දී මේ විවිධ තොරතුරු තාමත් කොරෝනා තතුවිදි තමයි මට කියන්න ලැබෙන්නේ. ඉතින් ඔබ කිව්වා දවස් ගණනාවක් 1000 අංක 1000 නැත්නම් 1000 දක්වම පෙන්නා කියලා. ඒ ඊටම බරපතල තත්ත්වයක්. ඊයේ වෙනකොට 1700 කියන අංකයක් පනිනවා. මේ ආසාදිතයන්ගේ ප්‍රමාණය. එහෙමනම් 2000ට තමයි ආසන්න වැටීම කළොත් 2000ට තමයි ආසන්න වන්නේ. එය අපේ රටට මොනතරම් දරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව අප නැවත නැවත සිතා බැලිය යුතුයි. විශේෂයෙන්ම අප මේ මොහොතේදී ස්තුතිවන්ත විය යුතුයි මේ තත්ත්වය සමනය කිරීමට කටයුතු කරන සෞඛ්‍යංශ, ඒ වගේම යුද හමුදාපතිතුමා ප්‍රධාන කොටගත් ඒ කාර්ය මණ්ඩලය, ඒ වගේම මේ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන වැඩි පඩි ඉල්ලා පාරට නොබසින හැමදෙනාටම අපගේ කෘතවේදීත්වය උතුමාචාරය පළ කරන්නට ඕන. මොකද ඔබ තමුන්නාන්සලා කරන ඔය මෙහෙය නැතිනම් මෙය තවත් ඉන්දියාවක් බවට පත් වෙනවා. එනිසා ඔබට අප ශක්තිය ප්‍රාර්ථනා කරනවා. සිළුමිණ පුවත්පතට යද්දී මෙන්න මෙහෙමයි ප්‍රධාන සිරස්තලයේ ගොනුවන්නේ. COVID-19 ප්‍රභේදය පැතිරීම උත්සන්න වෙයි. දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීමේ සූදානමක් තාරක වික්‍රමසිංහ වාර්තාව ගෙනෙනවා. මිට කලිනුත් ලංකාදීපින් අපි උපුටාගත්තා මේ හා සමාන පුවතක්. කොවිඩ් මර්ධනය පිණිස ලබා දී ඇති උපදෙස් නොතකා නිරෝධායන නීතිවලට පටහැනිව ජනතාව කටයුතු කිරීම හේතුවෙන් ඉදිරි දෙසතියේ ඉතාම අභියෝගාත්මක වීමට ඉඩ ඇති බැවින් දිස්ත්‍රික් අතර සංචරණය තහනම් කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍යංශ අනතුරු අංගවයි කියන කාරණාව තමයි සඳහන් කරන්නේ මේ තුන්වෙනි රැල්ල පැතිරියාමේ වේගයත් සමගින් සලකා බලමින්. ඒ වගේම ඉන්පසුව යොමු වනවා දේශීය පුවත්පතට. දේශීය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ දැන් ඔබට කියන්නේ කොරෝනා පැතිරීම එහෙම සිරස්තල ලබා දෙනවා. රාජ්‍ය බුද්ධ්‍යංශයෙන් අනතුරු ඇඟවීමක් ගයන් ගාල්ලගේ වාර්තාව ගෙනෙනවා. එකෙන් කියන කාරණාව තමයි මේ රට තුළින් කොරෝනා රෝගීන් දහස ඉක්මවා හමුවීම ඉදිරි සති දෙකකට ආසන්න කාලය පුරා පැවතිය හැකි බව රාජ්‍ය බුද්ධ්‍යංශ මගින් රජයට දැනුම් දී තිබෙනවා. එම සති දෙකට අමතරව නැවත පුරුදු තත්වයට පැමිණ ලෙඩුන් වාර්තා වීම 100ට වඩා අඩුවීමට තවත් මාස දෙකකට වැඩි නැත්නම් මාස දෙකකට ආසන්න කාලයක් ගතවන බවත් තමයි ඒ බුද්ධ්‍යංශ වාර්තාව පෙන්වා දෙන්නේ. ඔබ කල්පනා කරලා බලන්න මේ මොනතරම් බරපතල තත්වයක් වේවිද කියලා. විශේෂයෙන් මෙහිදී කාරණාව මේ ගැන කියද්දී
පෙනෙන දේ දැනෙන දේ තමයි ඊටාත්ම බරපතල තත්වයකට පවතිනවා. විශේෂයෙන් මෙහිදී කියනවා සෞඛ්‍යංශ සිදු කළ බුද්ධි පරීක්ෂණයකට අනුව එය තහවුරු කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් රජය වෙත ලබා දී තිබෙනවා කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. ඒ වාර්තාවේ කියන ආකාරයට රෝගීන් 10 ඉක්මවා වාර්තා වීම සති 2කට ආසන්න කාලයක් පවතින්න පුළුවන් කියලා කියනවා. ඉන් පසුව කතාව තමයි මේ 10 නැතනම් මේ තරම් ඉහළ ගිය සංඛ්‍යාත්මක අගය 100 ප්‍රමාණය දක්වා අඩුවන්නට තවත් මාස 2කට ආසන්න කාලයක් ගත වෙවි කියලා ඔබ විශ්වාස කරන්න මොනතරම් බරපතල ලෙසින් මේ ව්‍යසනය මේ වෛරසය අපේ රටටත් කඩා වැදිලා තිබෙනවාද කියන කාරණාව. ඔය අතර තවත් පුවතකට යන්නේ විශේෂයෙන්ම ඔක්සිජන් පිළිබඳව නැවත සිතන්නට උනේ දේවානි ජයතිලක මහත්මිය කරන්ට යෙදුණු කතාවෙන් පමණක් නොවේ. ඉන්දියාවේ අද වර්තමානයේ වනට ඇතිලා තිබෙන තත්ත්වය ඔක්සිජන් නොමැතිවීම, ඔක්සිජන් හිඟකම නිසා ජනතාව මහමග ඇදවැටි මිය යන තරමට බරපතල වී තිබෙනවා. ඒ අනුව අපේ රටේ ඔක්සිජන් සැපයුම, අපේ රටේ ඔක්සිජන් සංචිතය කොපමණ වේද? ඒ ගැන කතා කර දේශීය පුවත්පතට යනවා. ඔක්සිජන් ඉල්ලුම 5%කින් නගී සුගත් පී කුලතුංගාරච්චි මේ වාර්තාව ගෙනෙනවා. මේ වර විට බතු ඇති කොවිඩ් නවරල්ල හේතුවෙන් ලංකාව තුළ ඔක්සිජන් ඉල්ලුම 5%කින් පමණ වැඩි වී ඇති බව වාර්තාවේ කියලායි සඳහන් කරන්නේ. විශේෂයෙන් මෙහිදී කියනවා එසේ වුවද තවමත් ඒ පවතින්නේ දැරිය හැකි මට්ටමක බවත් රට තුළ ඔක්සිජන් හිඟයක් ඇතිවීම පිළිබඳව කිසිසේත්ම බිය විය යුතු නැති බවත් ලංකාව තුළ රෝහල් සඳහා ඔක්සිජන් සපයන ඉන්ඩස්ට්‍රියල් ගෑස් ආයතනයේ සභාපති සුමිත් ගුරුගේ මහත්මයා දේශයට ප්‍රකාශ කළ තිබෙනවා. එතුමා කියන කාරණාවත් එක්ක අපට මේ දරන්න පුළුවන් කියන දේ තමයි එතුමා කියන්නේ. මම හිතන්නේ ඊටමත්ම සාධනීය සහිතට යම් සැහැල්ලුවක් ගෙන දෙන පුවතක් බවට පත් වෙනවා කියලා අප විශ්වාස කරනවා. තවත් තොරතුරු තියෙනවා ඔබට කියන්න. අප සූදානම් ඉංග්‍රීසි පුවත්පත් තවත් කිහිපයක් වෙත යමු වන්නට. අපි ඊළඟට චන්දන බලමු Sunday Observer එකේ මොනවද පළ වෙලා තියෙන්නේ කියලා. ඉස්සලාම කතාව තියෙන්නේ government seeks vaccine from Australia and the UK, written by Manjula Fernando. The government is in discussion with the British and Australian governments to secure the Oxford AstraZeneca vaccine doses to continue the domestic vaccination drive. Co-Cabinet spokesman Minister Kehili Ramukwalla said these governments have excess doses of the AstraZeneca vaccine since they were continuing their vaccination drive with the Pfizer vaccine. We have come to know that there are 4.5 million doses of the vaccine with these two countries, and we are trying to secure a part of that to meet our requirement until the situation in India eases, the minister told the Sunday Observer. Sri Lanka placed an order for 1.5 million doses of the Oxford AstraZeneca vaccine to India's vaccine producer Serum Institute. The Indian government donated 500,000 doses and the remaining 1 million is yet to be received. මේකෙන් පෙන්වන්නේ දැන් සාමාන්‍ය ලංකාවේ AstraZeneca එන්නතය Oxford AstraZeneca එන්නතය තමයි ලංකාවේ ඉස්සලාම දුන්නේ පාවිච්චි කරේ. ඒකෙන් අපි 1.5 මිලියන් ඒ කියන්නේ මිලියන 1.5ක ඕඩර් එකක් දුන්නා ඉන්දියාවේ සිරම් ඉන්ස්ටිටියුට් එකට. ඒ වුණාට ඉන්දියාවෙන් අපිට හම්බුනේ ලක්ෂ 5ක් පමණයි. ඒ කියන්නේ තව මිලියනයක එන්නත එන්න තියෙනවා. ඒ වුණාට අද හෙට නම් එන්නේ නැහැ ඉන්දියාවෙන්. ඒක නිසා දැන් ආණ්ඩුව බලනවා ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ලබා ගන්න පුළුවන් වේද කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ පටන් ගත්තත් ඔය ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් ඒ වුණාට දැන් ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ Pfizer එන්නතේ. ඒක නිසා ඒගොල්ලන් ගාව මිලියන 4.5ක ඉතිරියක් තියෙනවා. ඒ ඉතිරියෙන් අපිට පොඩ්ඩක් ගන්න බැරිද කියලා තමයි ආණ්ඩුව දැන් බලන්නේ. දැන් ඔය අතර ඩීන් කියන්න ඕන දැන් ඔවුන් ඇයි මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත යන අතරේදී Pfizer එන්නතට මාරු වෙන්නේ? ඔව් අපිට එහෙමත් හිතන්න වෙනවා. ඔව් ඔය අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඇයි මොඩර්නා එන්නතට නැවත හදිසි භාවිතය සඳහා ලෝකයේ ඉඩ දෙන්නේ? ඔව් ඒ කියන්නේ අද තියෙන එක හෙට වෙනස් වෙන්න පුළුවන්. එතකොට අප තෝරාගත යුත්තේ කුමක්ද කියලාත් අපිට ප්‍රශ්නයක් අහන්නට වෙනවා. ඔව් ඔව් ඒක හරිම ඉන්ටරෙස්ටිං ප්‍රශ්නයක් අහන්න. අපි බලමු මේවට උත්තර කොහොම ලැබෙයිද කියලා. ඊළඟට අපි බලමු only sitting passengers permitted in buses, police to come down hard on violators, written by Udita Kumarasinghe. State Minister of Vehicle Regulation, Bus Transport Services and Train Compartments and Motorcar Industry, Dilum Amunugama, said clear instructions have been given to the IGB to direct the police to aggressively inspect public transport to ascertain whether the occupants are obeying health guidelines.
The National Transport Commission and the Provincial Transport Commissions have also been instructed to suspend route permits of buses with no date to be reactivated if they are transporting passengers beyond the number of seats, the State Minister told the Sunday Observer yesterday. මේකෙන් පෙන්වන්නේ පොදු ප්‍රවාහන සේවා අමාත්‍ය දිලුම් අම්නුගම තුමා කියලා තියෙනවා පොලිසියේ පොලිස්පතිතුමාට කියලා තියෙනවා පැහැදිලි උපදෙස් දීලා තියෙනවා ඒ කියන්නේ ප්‍රවාහන සේවාවල කටයුතු කරන කට්ටිය මාර්ග උපදේශක හරියට පිළිපදිනවද නැද්ද කියලා බලන්න කියලා. එහෙම කරන්නේ නැත්නම් ඒකට දැඩි දඬුවම් දෙන්න කියලා. ඒත් එක්කම National Transport Commission එක සහ Provincial Transport Commission ඒගොල්ලන්ට කියලා තියෙනවා මේ බස් වල ඒ කියන්නේ බස් වල සීට් වලට වැඩි කට්ටිය ඒ කියන්නේ හිටගෙන යන මගෙන් අරන් යනවා නම් එහෙම ඒගොල්ලන්ගේ බස් රූට් පර්මිට් එක කැන්සල් කරන්න කියලා එහෙම උපදෙස් දීලා තියෙනවා. ඊළඟට අපි බලමු Navy steps up patrol along IMBL, written by Anant Palakidnar. In the backdrop of a rise in the number of COVID-19 deaths in India, the Sri Lanka Navy has stepped up its vigilance with round-the-clock patrols along the international maritime borderline, IMBL, in the Pork Strait to divide the two countries. Navy spokesman Captain Indika De Silva told the Sunday Observer yesterday that the Navy was always on alert along the IMBL to prevent the infiltration of Indian fishing vessels into Sri Lanka's territorial waters in the north. මේ කතාවෙන් පෙන්වන්නේ පෝක් සමුද්‍රය හරහා සමුද්‍ර සන්ධිය හරහා නාවික හමුදාවෙන් පෙට්‍රෝල් බෝට්ස් වැඩි කරලා තියෙනවා ඒ පැත්තෙන් ඉන්දියාව. දැන් ඉන්දියාවේ COVID-19 රෝගයේ පැතිරලා යන ශීඝ්‍රතාවයත් අනුව ඒ පැත්තෙන් ලංකාවට ඒ කියන්නේ දීවරයෝ ආවත් ඔක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපිට මේ රෝගය බොහෝ දුරට වැළඳෙන්න පුළුවන්. සහ මේ ඩීන් අනිත් කාරණාව තමයි දැන් මේ වන විට තහවුරු කරලා තියෙන්නේ එංගලන්තයේ තියෙන වේරියන්ට් එක නැත්නම් එංගලන්තයේ වෛරස් විකෘතිය ප්‍රභේදය තමයි ලංකාවේ පැතිරලා යන්නේ කියලා. හැබැයි ඉන්දියානු ප්‍රභේදය පැතිරලා යනවා කියලා තාම නිල වශයෙන් තහවුරු කරලා නැහැ. මේක මේ වෙලාවේ මේ විදිහට නවත්ත ගත්තේ නැත්නම් අපිට හිතා ගන්න බෑ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. අපිට හිතන්න බෑ මොනවා වෙයිද කියලා. මොකද ඒ තරමටම ඉන්දියාවට හිතා ගන්නට බෑ මේ වෙලාව. මොකද ඔවුන් සනාථ කරන විදිහට ඉන්දියානු ප්‍රභේද 10ක් පමණ රටේ පවතිනවා. දැන් එතකොට අපේ රටේ ඉහළ විශේෂයෙන්ම යාපන අර්ධද්වීපයේ ඉන්න ධීවරයෝ සහ අපේ ජනතාව ඕනේ ඥාතින් ඉන්නවා තූත්තුකුඩිය. ඒ වගේ ඉන්දියානු දකුණු කොටසේ. ඉතින් මොවුන් ඥාතින් බලන්න යන්නේ බෝට්ටුවේ. ඥාතින් බලන්න ගිහිල්ලා ඒ වෛරස් ප්‍රභේදය අරන් ආවොත් එහෙම ඒ ටැග් හොඳ නෑනේ. ඒ නිසා ඒ ගැන කල්පනාකාරී වෙන එක හොඳයි. අපි යමු. අපි බලමු සිංහල පත්තරේ මොනවද තියෙන්නේ කියලා. අර වෛරස් ප්‍රභේදයට ඔරොත්තු දෙන එන්නත ගැන කියනවා ඩීන් මේ මව්බිම. ඔබ කිව්වෝ දේ මව්බිමේ ප්‍රධාන සිරස්තලයටයි අවධානය යොමු කරන්නේ. ස්පුට්නික් එන්නත ලක්ෂ 27ක් මුල් කොටස අනිද්දා චීන එන්නතට WHO අනුමැතිය අද හෙටම ඇස්ට්‍රොසෙනකා එන්නත් තවත් රටවල් 3කින් ගන්න සාකච්ඡා WK ප්‍රසාද් මංජු වාර්තාව ගෙනෙන්නේ. මෙඩීන් මේට පෙර කිව්ව කාරණාව දැන් මේ ස්පුට්නික් එන්නත පිළිබඳව රටේ බොහෝ දෙනෙක් කතා කරනවා. ඒකට හේතුව තමයි මෙතෙක් නිපදවා ඇති එන්නත හරහා ලෝකයේ මේ වෛරසයට ඔරොත්තු දීමට ප්‍රතිශක්තිය වැඩි කරන්නට නිපදවා ඇති එන්නත හරහා වැඩිම ධාරිතාවයක් නැත්නම් වැඩිම ශක්්‍යතාවයක් පෙන්වුම් කරන එන්නත බවට මේ ස්පුට්නික් එන්නත හඳුනාගෙන තියෙනවා. එය සිට 91 පරිසාදන මට්ටමත් ඉක්මවා ගිහිල්ලා එහි ප්‍රබලතාවය නැත්නම් එහි හැකියාව මේ එන්නත සඳහා සටන් කිරීමේ හැකියාව වර්ධනය වෙලා තිබෙනවා. ඒ නිසා මේ ස්පුට්නික් V එන්නත වඩාත් ප්‍රබලම උත්තරයක් බවට පත් වෙලා තිබෙනවා කියලා හඳුනාගෙන තිබෙනවා. රටවල් 60ක මේ මොහොත වන විට ස්පුට්නික් එන්නත භාවිතයට ගන්නවා. ඒ අනුව ලංකාවත් මේ ආකාරයෙන් මේ එන්නත ලබා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. COVID-19 පැතිර යාම පාලනය කිරීම සඳහා ස්පුට්නික් එන්නත ලක්ෂ 27ක් ලබා දීමට රුසියාව එකඟ වූ බවත් එම එන්නත් ඔගේ පළමු කොටස මැයි 4 වෙනිදා කියන අඟහරුවාදා මේ රටට ගෙන්වනු ලබන බවත් ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා ප්‍රකාශ කළ තිබෙනවා. ඔය අතර අර කිව්ව කාරණාව තමයි චීන එන්නතට සිනෝෆාම් කියන එන්නතට සයිනෝෆාම් කියලා හඳුන්වනවා. මේ එන්නතටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත අනුමැතිය අද හෙටම ලැබෙන්නට යන වගට තොරතුරු වාර්තා වෙනවා. අර ඩීන් කිව්ව වගේම
අපේ දැනට එන්නත් කරගෙන යන එන්නත තමයි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනකා කොවිෂීල්ඩ් එන්නත ඒ එන්නත වෙනත් රටවලින් ගන්නට හදනවා. මොකද ඉන්දියාවේ සීරම් ආයතනයට මේ අවස්ථාවේදී නිෂ්පාදනය කිරීමේ නිෂ්පාදන ධාරිතාවේ හැකියාවක් නැහැ. ඔවුන්ට ඔවුන්ගේ රටේ ජනතාව එන්නත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නට වෙලා තිබෙනවා. ඒ නිසා ඒ එන්නට ප්‍රමාද වන්නට පුළුවන් කමක් ලැබෙනවා. ඒ තමයි මව්බිම ප්‍රධාන පුවත. ඉන් අනතුරුව යොමු වන්නේ දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් මේ කොවිඩ් පිළිබඳව වෙන් වෙනවා. ඒ කියනවා මෙන්න මෙහෙම රට නොවසයි වෙන විසඳුමක් එයි සමන් ගමගේ වාර්තාව ගෙනෙනවා. එන්නේ පුවත කොවිඩ් රෝගයේ පැතිරීම පාලනය කිරීම සඳහා ඇති විසඳුම මුළු රටම එකවර හුදකලා කිරීම නොව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ස්වයං වාරණයක් යටතේ කටයුතු කිරීමට ජනතාවට වගකීම පැවරීම බව ජාතික කොරෝනා මර්ධන කාර්යසාධක බලකාය ඒකමතික තීරණයකට පැමිණ ඇත කියලායි සඳහන් කරන්නේ. ඊටාම හොඳ කාරණාවක්. විශේෂයෙන්ම ස්වයං විනය කියන දේ ඕනෑම තැනකට අනුගත කළහොත් එතන වඩාත් යහපත් ප්‍රතිඵලයක් ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. විශේෂයෙන් මෙහිදී කියන තතුවිති පිළිබඳව සඳහන් කරද්දී තවදුරටත් ඒ අනුව කුමන තත්ත්වයක් යටතේ උවද සම්පූර්ණයෙන්ම රට වසා දැමීමක් සිදු නොකිරීමට එම කාර්යසාධක බලකාය තීරණය කරලා තිබෙනවා. රෝගීන් වැඩිපුර හමුවන ප්‍රදේශ පමණක් හුදකලා කිරීම සහ ජනතාව වැඩිපුර රැස්වන අවස්ථා පාලනය කිරීමද මෙහිදී තීරණය වී තිබෙනවා. ඒ අනුව ලබන අඟහරුවාදා කියන්නේ 4 වෙනිදා සිට මංගල උත්සවය ඇතුළු සියලු උත්සව අවස්ථා සති දෙකකට තහනම් කිරීමට මෙහිදී තීන්දුව කරලා තිබෙනවා. දැන් අපට දැනගන්න ලැබෙන තොරතුරු සමගින් තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. යනුව බොහොම පැහැදිලිව කියන දේ තමයි මේ කාර්යසාධක බලකායේ තීරණය යුද හමුදාපතිවරයා පවා මේ ඉතාම පැහැදිලිව අපට සඳහන් කළා. ඒ කියන්නේ සමස්ත රටක් ලෙසින් රට වහන්නේ නැහැ, හැමෝම අහනවා. ඇතම් විට ඩීන් කියනවා හැමෝම මේ රට වහලා දැම්මම ඉවරයි කියලා. ඒ වචනේ කියන්නට පුළුවන්. ඒ හරහා මතුවෙන ප්‍රශ්න ගැන උන්ට එහෙම ලොකු අවබෝධයක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙම ලෙහෙසින් රටක් වහන්නට බෑ. මේ තරම් බරපතල තත්ත්වයකදී බොහෝ රටවල් වැහුවෙන්නේ නැහැ. එහෙම රටක් වහලා කරන්න බෑ. මම හිතන්නේ ඊටාම හොඳ පිළියමක් තමයි අරන් තියෙන්නේ. වැඩිපුර රෝගීන් හමුවන්නේ කොයි ප්‍රදේශයේද? ඒ ප්‍රමාණය එසනින්ම ඒ ප්‍රදේශීය හුදකලා බවට පත් කරනවා. ජනතාව ඒකරාශී වීම ගැවසීම නවතා දමනවා. මේ තමයි තොරතුරු. අපි සූදානම් ඉක්මනින් වෙලාව බලන්නට. දැන් ඒ තොරතුරු කියද්දී අපි තවත් සිළුමිණ පුවතකටයි අවධානය යොමු කරන සූදානම් වන්නේ. ඔය අතර පාසල් විවෘත කළා පසුගිය දවසක 9 වෙනිදාන්. නමුත් ඒ සමගින්ම නැවතත් පාසල් වසා දමන්න සිදු වුණා. දැන් සතියක කාලයක් වසා දැමුණු ඉදිරි සතිය සඳහාත් වසා දැමුණු පාසල් නැවත විවෘත වයිද? මෙන්න මේ ගැන ප්‍රශ්නාර්ථයක් සමගින් සිළුමිණ අපි කතා කරද්දී සිළුමිණ වාර්තාවක් ගෙනෙනවා සුභාෂිනි ජයරත්න මෙහෙම පාසල් නැවත විවෘත කිරීම දෙසතියකින් කල් යන ලකුණු. මෙන්න කොවිඩ් නිසා සතියක කාලයකට වසා දැමුණු පාසල් ආරම්භ කිරීම තව දෙසතියකින් කල් යනු ඇතැයි කියති. මේ පිළිබඳ කළ විමසීමකදී අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා සිළුමිණට ප්‍රකාශ කළේ රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයට අනුව පාසල් යලි විවෘත කිරීම දෙසතියකින්, ඒ කියන්නේ ලබන 17 වෙනිදා දක්වා කල් දැමීමට ඉඩ කඩ ඇති බවයි විශේෂයෙන් මේ පිළිබඳව සඳහන් කරමින් මේ තොරතුරු වාර්තා කරනවා. කියනවා දැන් මේ ගැන අමුතුවෙන් අපිට අවශ්‍ය නැහැ කියන්නට, මොකද නිරන්තරයෙන්ම මේ ගැන සඳහන් කරපු නිසා. අපි තවත් තොරතුරු බොහෝමයක් ඔබට කියන්න සූදානම් වෙනවා. තවත් අතුවිත්ති බොහෝමයක් තිබෙනවා කියන්නට. ඒ හැම එකක් කියන්නට කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්නට. විරාමෙන් පසු අපි නැවතත් මුණ ගැසෙනවා. පත්තරයේ සමගින් බොහෝ තොරතුරු කියමින් ඉන්නේ කියන්නට තියෙනවා. ඉංග්‍රීසි පුවත්පත් වලින් අපි විරාමෙන් පස්සේ පටන් ගන්නෙ. හරි. අපි බලමු සිලෝන් ටුඩේ එකේ අද මොනවද පත් වෙලා තියෙන මේ පළ වෙලා තියෙන්නේ කියලා. මේන් හෙඩ්ලයින් එක දත්ත වගයක් පළ වෙලා තියෙනවා. Between 2011 and 2021, 233 Lankan workers died by suicide abroad. Highest number of suicides in Saudi Arabia. A total of 2,822 Sri Lankans died in 40 countries and 237 bodies of migrant workers repatriated from Doha, Qatar. Written by Sulochana Ramaya Mohan. මේක හරිම වැදගත් දත්ත වගයක්. ඒ කියන්නේ ලංකාවේ කට්ටිය ලංකාවෙන් 233ක් ලංකාවේ කට්ටිය කියන්නේ රට වැඩ කරන කට්ටිය සියදිවි විනාශාගෙන මරණයට පත් වෙලා තියෙන එක තමයි ඒකෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ the highest number of suicides are from Saudi Arabia. කියන්නේ වැඩිම සංඛ්‍යාව එන්නේ සෞදි අරාබියාවෙන්. ඒත් එක්කම total of 2,822 2822ක් ලංකාවේ කට්ටිය මිය ගිහින් තියෙනවා පිටරට රටවල් 40ක. ඒකෙන් ඒ කියන්නේ මේ දේහය 237ක්
ඒ කියන්නේ කතාවල වැඩ කරපු කට්ටිය ඩෝහා කතාවලින් ලංකාවට එවලා තියෙනවා කියලා ඒ කතාව පළ වෙලා තියෙනවා. හරි. අපි ඊත් එක්කම බලමු ඊළඟ කතාව Port City Bill debate on the 5th of May, written by Gagani Veerakoon and Metmani Disanayaka. The parliamentary debate on the Colombo Port City Economic Commission bill would take place on the 5th of May from 10 a.m. to 8 p.m. It was decided on Friday at the Committee on Parliamentary Business, chaired by Speaker Mahinda Yapa Abhiwardena, to hold next week's Parliament sittings on the 4th and the 5th of May. Making කියවෙන්නේ ඒ කියන්නේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිසමේ බිල් එක සඳහා පාර්ලිමේන්තුවේ විවාදය මැයි මාසේ 4 වෙනිදා සහ 5 වෙනිදා පවත්වනවා කියන එක තමයි ඒකෙන් පෙන්වන්නේ. ඒත් එක්කම හෙට ඒ කියන්නේ සඳුදා 3 වෙනිදා මැයි 3 වෙනිදා සිට all events banned for 2 weeks, written by Dilanthi Jayamana. Amidst growing daily detection of COVID-19 cases in Sri Lanka, a decision was taken to prohibit all events, including weddings, for 2 weeks from the 3rd of May, which is Monday. ඒ කියන්නේ හෙට සිට සති දෙකක් දක්වා සියලුම මේ මොකද්ද ඉවෙන්ට්ස් උත්සව අවස්ථාවන් ඔක්කොම කැන්සල් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මගුල් ගෙවල් ඒ කියන්නේ මංගල උත්සවත් සති දෙකකින් කල් දාලා තියෙන්නේ. කල් දාලා හෝ ඒ කියන්නේ නවතා දමා තමයි තියෙන්නේ. දැන් බඳින්න එක්කෙනා ගැන පොඩ්ඩක් හරි මේකක් තියෙනවා නම් එහෙම සදාහටම කල් දාන්න අවස්ථාව දැනුවේ. මම ඔබට කියන්නේ නැහැ. මම හිතන්නේ මගේ උත්තරය බලාපොරොත්තු වෙන්නේ නැති මම කියන්නේ. අපි ඊළඟට බලමු don't visit presidential secretariat කියලා කතාවක් තියෙනවා. All requirements via telephone, post and email. As the number of personnel at the presidential secretariat has been minimized based on guidelines and recommendations given by the health authorities to prevent the spread of COVID-19, the public are requested to avoid visiting the presidential secretariat. මේකෙන් පෙන්වන්නේ ජනාධිපති කාර්යාලයට එන්න එපා කියලා තියෙනවා. කියන්නේ ජනතාවට එන්න එපා කියලා තියෙනවා. මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ කියන්නේ දුරකථනයෙන් හෝ පෝස්ට් එකෙන් ඒ කියන්නේ මේ තැපෑලෙන් හෝ ඊමේල් එකෙන් ඒ කියන්නේ ඒගොල්ලන්ට දන්වන්න කියලා අවශ්‍යතාවය කුමක්ද කියලා ඒ මාර්ග ඔස්සේ ඕනෑම සහයක් දෙන්නම් කියලා ඒ වුණාට ජනාධිපති කාර්යාලයට එන්න එපා කියලායි ජනතාවට කියන්නේ ඒ කතාවේ. විශේෂයෙන්ම තියෙන තත්වයක් එක්ක සැලකිල්ලට කරමින් ජනතාවට ඒක රාශී වන්න එපා කියන එක තමයි කියන්නේ. නැත්නම් හිතයි මේ අපිත් එක්ක තරහ වෙලා කියලා. නෑ නෑ ඒකත් එක්ක මම හිතන්නේ දැන් තියෙන තත්වය අනුව ඒ කාර්යාලයේ වැඩ කරන කට්ටිය අඩු කරලා තියෙනවා. විශේෂයෙන්ම රජයේ ආයතන සියලු ආයතන වල දැනුම් දුන්නා. ආයතන ප්‍රධානියාට ඒ වකීමේ මැදෙනවා ඉන්න ප්‍රමාණය Tamanට අවශ්‍ය විදිහට අඩු කරගන්නට මොකද ඒක වෙලා තියෙනවනේ. ඉතින් යනුව තමයි කටයුතු කරන්නේ. දැන් COVID-19 වෛරසය පිළිබඳව තොරතුරු කතා කරද්දී අපි දැන් මෙතුවක් කල් කතා කළේ දැන් මේ කිව්වෙත් ඒහා කාරණාවමයි. දැන් ඊයේ දවසේදී මේ සම්බන්ධයෙන් පාර්ශ්ව ගණනාවක් අදහස් දක්වා සිටියා. දැන් වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වය සහ ඉදිරියට අප ගත යුත්තේ මොන වගේ ක්‍රියාමාර්ගද සහ අප හැසිරිය යුත්තේ කෙසේද කියන කාරණාව. අප සූදානම් ඊයේ රාත්‍රියේ live at 8 අපගේ ප්‍රවෘත්ති විකාශන අප මේ ගැන ඔබට හෙළිදරව් කළා. අප සූදානම් මේ වෙත අවධානය යොමු කරන්නට. PCR පරීක්ෂණ ප්‍රමාණය ඉහළ යාමත් සමග රෝගීන් වාර්තා වීමේද වර්ධනයක් දක්නට ලැබෙනවා. PCR පරීක්ෂණ කරන ප්‍රමාණයට ආසාදිතයන් ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ අපිට අවශ්‍ය PCR පරීක්ෂණ ධාරිතාවයෙන් නෙවෙයි ඉන්නේ කියන එක තහවුරු කරන එක. තවදුරටත් කියනවා ලංකාවේ කරන PCR පරීක්ෂණ ප්‍රමාණය මදි. රටේ ඉන්න රෝගීන් පිළිබඳව නිවැරදි අවබෝධයක් අපිට නැහැ. තව දින 10කින් හෝ 12කින් රටේ විශාල රෝගීන් ප්‍රමාණයක් හමු වීමට ඉඩ තියෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලන්නේ මේ ආවේක්ෂණ ක්‍රියාවලිය විද්‍යාත්මක තත්වයකට පරිවර්තනය කරන්න. මේ අතර රසායනාගාර වාර්තා ප්‍රමාද වීම රෝගය පාලනයේදී ගැටලුකාරී වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ මොහොතේ වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව අපි දැක්කා ඊයේ දිනේදී 1500 ඉක්මවා යනවා. අපිට මේ වාර්තා වෙන්නේ මීට දින 3කට හෝ කලින් වාර්තා විය යුතු රෝගීන් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ අවබෝධයක් ගන්න නම් අද දිනේ පවතින නියම ස්වභාවය අවබෝධ කරගත යුතුයි. ඒ සඳහා රසායනාගාර වාර්තා කඩිනමින් ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් දැන්වත් ස්ථාපිත කරන්න කටයුතු කරන්න කියලා අපි බලධාරීන්ගේ අවධානය යොමු කරනවා. නැත්නම් අපිට අද දිනේදී වාර්තා වෙන්නේ මීට දින 4කට කලින් පවතින තත්ත්වය
පවතින තත්ත්වය සැලකිලිට ගනිමින් අධිකරණ කටයුතුද මහජන ඒකරාශීවීමකින් තොරව පවත්වාගෙන යාමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා. මැයි මස 3 වෙනිදා සිට 7 වෙනිදා දක්වා වන කාල සීමාව තුලදී අධිකරණ කටයුතු පවත්වාගෙන යාම යම් යම් සීමා සහිත අවස්ථාවන් යටතේ පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. යම් කිසි ආකාරයකට හුදකලා ස්ථානවල සහ කොවිඩ් රෝගී තත්ත්වය බහුලව පවතින ප්‍රදේශවලින් විත්තිකරුවන් නොපැමිණීම මත ඔවුන්ට වරෙන්තු නිකුත් වීමක් හෝ ඔවුන්ට එරෙහිව ක්‍රියාපටිපාටියක් අනුගමනය නොකරන්න තීරණය කළ තිබෙන අතර අනිකුත් ප්‍රදේශවල විත්තිකරුවන් පැමිණියාට පසුව අධිකරණ ශාලාවල ඒවායේ නඩු විභාගයට ගැනීම ඒ අධිකරණවල විනිසුතුමන්ලා විසින් අත්‍යවශ්‍යතාවය මත ඒ සිදු කිරීමට හැකියාව තිබෙනවා. අප ලබා ගැනීම සම්බන්ධ නඩු අධිකරණ නියම කරන වේලාවල් වලදී කතා කිරීමටත් ඒ වගේ අවස්ථාවලදී නීති මහතුරුන්ට පෙනී සිට අප ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. රිමාන්ඩ් දික් කිරීම ස්කයිප් තාක්ෂණය ඔස්සේ කරනු ලබන අතර යම් කිසි විදියකින් නීති මහත්වෙකුට පැමිණීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා නම් ඒ අයට ස්කයිප් තාක්ෂණය හඳහාත් අප ඉල්ලීම සිදු කරන්න පුළුවන්. රිමාන්ඩ් භාරයෙන් ඉදිරිපත් කරන අයව අත්‍යවශ්‍යම අවස්ථාවක අධිකරණයේ නියම කරනු ලබන අවස්ථාවක හැර අනිකුත් අවස්ථාවලදී ඉදිරිපත් නොකරන ලෙසට අප විසින් දැනුම් දීම් කර තිබෙනවා. මේ අතර සුපිරි වෙළඳසැල් සහ මහ පරිමාණ වෙළඳසැල් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. වෙළඳසැල තුළ පුද්ගලයන් දෙදෙනෙකු අතර පරතරය මීටර 1.5ක් විය යුතු බව එහි දැක්වෙනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සිනමා ශාලා සහ ළමා උද්‍යානද වසා දැමිය යුතු බවයි. එමෙන්ම COVID-19 ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මරණ හැර රෝහල්වල මිය යන අනෙක් පුද්ගලයන්ගේ මරණ රෝහලෙන් ලබා දී පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කළ යුතු බවද එහි දැක්වෙනවා. සම්මන්ත්‍රණ රැස්වීම සියලු දේම අපි මැයි මාස 20 වෙනි දින දක්වා තාවකාලිකව නතර කරන්න නිර්දේශ කරලා තියෙනවා. ඊට අමතරව සිද්ධාස්ථාන, පූජනීය ස්ථාන, පන්සල්, කෝවිල්, පල්ලි සියලු දේටම ඒකෙත් රැස් වෙලා පූජනීය කටයුතු කරන්න අපිට අවස්ථාව ලබා දෙන්න බෑ. තනියෙන් ගිහලා වැඳලා ආවට අපතාංචි දාලා නැහැ. හැබැයි කාණ්ඩ වශයෙන් විවිධ වූ ක්‍රියාකාරකම් කරන්න අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. අවන්හල් විවෘත කිරීම සඳහා අපි අවසර ලබා දීලා තියෙනවා. අවන්හලේ වාඩි වෙන්න තියෙන ප්‍රමාණයෙන් 25ක ප්‍රමාණයක් පාවිච්චි කරලා එම අවන්හලේ කටයුතු කරගෙන යන්න පුළුවන්. රාත්‍රී සමාජ ශාලා ඒ වගේම කැසිනෝ, ස්පාස්, බෙටිං සෙන්ටර්ස් ඒවා විවෘත කරන්න අපිට අවසර ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. මේ අතර පවතින තත්ත්වය සැලකිලිට ගනිමින් සිංගප්පූරුව මෙරට මගීන්ට සංචාරක තහනමක්ද පනවා තිබෙනවා. ඊයේ දවසේ තමයි කම්කරු දිනය දීලා තිබුණේ. නමුත් මෙවර කම්කරු දිනය එලෙසින් පෙරදාමෙන් සමරන්නට හෝ ඒ පිළිබඳව අවශ්‍ය උත්සව සංවිධානය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඔය අතර මේ ජගත් කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්වරයා සිය සුබ පැතුම් එක්කොට තිබෙනවා. එය සිළුමිණ වාර්තා කරනවා. අප ඒ වෙතයි දැන් අවධානය යොමු කරන්නේ. මෙන්න ඒ පුවත COVID-19 වසංගතයට ලොව වඩාත් අභියෝගයට ලක්වන කණ්ඩායම කම්කරු ප්‍රජාව බවද එබැවින් වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය අඩාල වන සීමා පැනවීම නොකර ඔවුන්ගේ ජීවිතය යථාවත්ව ගෙන යාමට රජය නිරතුරුව කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සිය පණිවුඩෙන් නැත්නම් මේ දින පණිවුඩෙන් මෙලෙසින් දැනුම් දීලා තිබෙනවා. ඒ වගේම කම්කරු ප්‍රජාවගේ සුබසාධනය උදෙසා සේවක අර්ථසාධක අරමුදල් කාර්මික ආරවුල් සහ වන්දි ආඥා වැනි පනත් ගණනාවක් යාවත්කාලින කිරීම ඔස්සේ කම්කරු අයිතීන් සුරැකීමට රජයට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ මේ දින පණිවුඩයෙන් දැනුම් දීලා තිබෙනවා. ඒ බව සිළුමිණේසේ වාර්තා කර තිබෙනවා. ඔය අතර යනවා මව්බිම් පුවතකට. අපි දන්න පුවතක්, අපි හැමදාමත් අහලා තියෙන හැම ගම් ගොඩේම කතා කරන පුවතක් අද පත්තරේ තියෙනවා. මෙන්න මේ විදිහට දියවන්නාවේ මඩ පිරිලා සොයා බලන්න කාර්ය සාධක මණ්ඩලයක්. මෙන්න බලන්න පුවත. අප දන්නේ මේක කාලෙකට පෙර ආතු අපේ ආච්චි අම්මලත් කියලා තියෙනවා දියවන්නාවේ ගොඩක් මඩ පුතේ කියලා. අදටත් කියන්න තියෙන්නේ දියවන්නාවේ මඩ කියලා. හැබැයි ඔය කියන්නේ අර දියවන්නා ඔයේ මඩ ගැනයි. ඉතින් ඒ ගැන මෙන්න මෙහෙම ලියවිලා තියෙනවා. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටා මේ වටා තියෙන දියවන්නාවේ ඔන්න හරියට කියලා තියෙනවා. දියවන්න ගොඩනැගිල්ල වටා දියවන්නාවේ ඇල්ගී වර්ධනය වෙමින් මේ ඔය මඩවලින් ගොඩවෙමින් හා ජලයේ විස පැවතීමෙන් මාළු බෝවීමක් පවා නැති තරමට දියවන්නා ඔය දූෂණය වී ඇති බව වාර්තාවේ පවතින මේ අහිතකර තත්ත්වය මගහැරවීම සඳහා කාර්ය සාධක මණ්ඩලයක් පත් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ බවත් ඔන්න වාර්තා කරලා තිබෙනවා. දියවන්නාවේ මඩ පිරලා කියන ශීර්ෂ පාඨයෙන් තමයි ඒ වාර්තා කරලා තියෙන්නේ. ඒ ඇල්ගී වර්ධනය සහ ඒ පරිසර දූෂණය පිළිබඳව වාර්තා කරන්න තමයි කාර්ය සාධක බලකායක් වෙලා තියෙන්නේ. පුළුවන් නම් අර බිල්ඩින් එකේ ඇතුලේ ඉන්න අයවටත් ඒගොල්ලන්ගේ හැසිරීම සහ උන්ගේ කටයුතු පිළිබඳව කාර්ය සාධක බලකායක් දාලා හොයලා බලන්න
තවත් ගොඩක් දේවල් තොරතුරු දැනගන්න පුළුවන්කමක් ලැබේවි. තවත් පුවතකට යනවා මව්බිම් පුවත්පතේ. මෙන්න මේ කාරණාව අප මීට දින කිහිපයකට පෙර හඳුනාගත් පුවතක් අද මව්බිම වාර්තා කරනවා. සහරන්ගේ සමීපතමයෙකුගෙන් තවත් ප්‍රහාර රැසක් ගැන තොරතුරු එළියට කීර්ති මෙන්ඩිස් වාර්තාව ගෙනෙනවා. මේ පුද්ගලයා පසුගිය දවසක හඳුනාගෙන ඔහු අත්අඩංගුවේ සිටින පුද්ගලයෙක් 28 හැවිරිදි රාසික් රාසා නැමැති ඔහු කාත්තකොඩියේ පදිංචිකරුවෙක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ පවසන අන්දමට රාසික් රාසා පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු වන සහරන් හෂීම්ගේ සොහොයුරා වන මොහමඩ් රිල්වාන් නැමැත්තා සමග ප්‍රහාරයක් එල්ල කිරීමට පෙර ඒ අත්හදා බැලීමට කළ උත්සාහය ගැනත් තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මීට පෙර මොහමඩ් රිල්වාන් කියන පුද්ගලයා මේ ආකාරයේ ප්‍රහාරයක් පිළිබඳව මේ පුපුරන ද්‍රව්‍ය යොදාගෙන කරන්නට යෙදුණු අත්හදා බැලීමකදී පුපුරා යාමක් සිදු වෙලා බරපතල තත්ත්වයෙන් අතකට සිදුවුණු බරපතල තුවාල සහිතව රෝහල්ගත කළා. ඒ හරහා මතුණු සිද්ධීත් පසුගිය දවසක විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන පවත්වන අවස්ථාවේදී කරලියට පැමිණියා. ඒ අනුව තමයි මේ අබ්දුල් රාසා නැත්නම් රාසික් රාසා නැමැති පුද්ගලයා පිළිබඳව ඔහුගේ නම රාසික් රාසා නැමැති පුද්ගලයා පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ. ඔහු තවත් තොරතුරු රැසක් හෙළිකොට ඇති බවයි ඉන් කියවෙන්නේ. ඒ මව්බිම පොතක් අපි ඔබට උපුටා ගත්තේ. ඩීන්. අපි බලමු සන්ඩේ ටයිම්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. දැන් චන්ද්‍ර දන්නවා ඇති මේ දවස් ටිකේ ජනාධිපතිතුමා තහනම් කරා රසායනික ද්‍රව්‍ය තියෙන පොහොර. දැන් ඒ තහනම සනාථ කරන කතාවක් ගැන තමයි අපි බලන්න යන්නේ. Shipments turned away, government pushes ahead with chemical fertilizer ban. President insists on switch to organic variety, but farmers fear shortage. Experts suggest gradual process. And this is written by Chris Kamalendran. The government has turned away 2 shipments from China and suspended the issue of letters of credit to import chemical fertilizers to the country in a bid to give way to the new policy of converting to organic fertilizer. 2 shipments from China carrying 18,000 metric tons of chemical fertilizer for paddy and other crops are among the shipments which have been cancelled in keeping with the directive from President Gotabaya Rajapaksa to switch over to organic fertilizer with immediate effect. Agriculture Minister Mahindananda Aluthgamage told the Sunday Times that banks had been directed not to open any more LCs while the decision had been conveyed to companies importing chemical fertilizers. ඒ කියන්නේ ළඟදී නැව් දෙකක් ඒ කියන්නේ නැව් වලින් ගෙන ෂිප්මන්ට් දෙකක් අයිත් ආපහු හරවල යවලා තියෙනවා චීනයට. ඒවා ගෙනල්ලා තියෙන රසායනික ද්‍රව්‍ය අඩංගු පොහොර ද්‍රව්‍ය. දැන් මේ තහනමත් එක්ක ඒ තහනම සනාථ වෙනවා මේ නැව් දෙක අයිත් හරවල යවීමෙන්. එතකොට අපි ඉස්සරහට යන්නේ කාබනික පොහොර ද්‍රව්‍ය පාවිච්චි කිරීම සඳහා තමයි. ඒක මං හිතන්නේ හොඳ දෙයක්. ඉතාම හොඳ දෙයක්. ඒ කියන්නේ එතකොට අපි අනුභව කරන්නේ රසායනික ද්‍රව්‍ය නැති එළවලු පළතුරු ಜಾති. කියන්නේ පිට රටවල් වල ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය කාබනික පොහොර වලින් හදපු මේ ආහාර ද්‍රව්‍ය වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ ලොකු මේ ගානකුත් වියදම් කරලා තමයි ඒවා අනුභව කරන්නේ ඒගොල්ලෝ. ඉතින් ලංකාවට ඒක විතරක් තියෙනවා කියන්නේ ඒක හරිම හොඳ දෙයක්. සහ ඩීන් මේ වෙලාවේ අපි කියන්න ඕන දැන් මේ කොවිඩ් හින්දා මේ තත්ත්වය මේකේ සැර බාල වුණාද කියලා හිතනවා. මම කියන්නේ හැබැයි ජනාධිපතිතුමා මේ ගත්ත පියවර ලෙහෙසි පහසු පියවරක් නෙමෙයි. නෑ. මොකද මහාචාර්ය සේනක බිබිලේ අභාප්‍රාප්ත වන්නේ ඇයි කියලා ඔබ පොඩ්ඩක් හොයලා බලන්න. ඒ ඖෂධ මාෆියාවත් එක්ක ගැටෙන්න ගිහිල්ලා. පොහොර මාෆියාවත් එහෙම එකක්. මේකත් එක්ක ගැටෙන එක ලෙහෙසි නෑ. හැබැයි එතුමා ඍජු තීන්දුවක් කරගන්නවා. ඒ තීන්දුව කිව්වා කිසිසේත් වෙනස් කරන්න සූදානම් නෑ කියලා. රටේ ජනතාවට වසකවන එක නතර කරන්න ගත්ත සිතුවිල්ල සහ ක්‍රියාමාර්ගය ගැන මම හිතන්නේ අපි රටේ ජනතාව විදිහට වහකන ජාතියක් විදිහට වහකන මිනිසුන් විදිහට අප කෘතඥ වෙන්න ඕන. මොකද අවුරුදු ගාණක් තිස්සේ මේ පොළව සාරවත් පොළව පස නසලා ඉවරයි පොහොර වලින්. ඔක තමයි ඇත්ත කතාව. ගෙඩිය ලොකුයි පළදාව ලොකුයි කන්නේ වස. අනිවාර්යයෙන්. ඔක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. සම්පූර්ණයෙන් ඇත්ත. අපි ඊළඟට බලමු Sunday Times එකේ තියෙන තවත් කතාවක්. Hotels permitted to accept dollar payments from Sri Lankans. In a bid to draw foreign currency in the possession of Sri Lankans into the banking system, the government has issued a gazette allowing hotels registered with the Sri Lankan Tourism Development Authority to accept such money as payment for services.
The Gazette was published under the Foreign Exchange Act by Mahinda Rajapaksa in his capacity as finance minister. It permits hotels to accept such payments from persons resident in Sri Lanka in respect of services rendered. Money so accepted is required to be deposited into a business foreign currency account not more than 7 days from the day of payment or sold to an authorized dealer within the same time frame. මේකෙන් කියවන්නේ ඔබ දන්නවා ලංකාවට විදේශ විනිමය බොහෝම අඩු තත්ත්වයකින් පවතින්නේ. සංචිත ප්‍රමාණය. ඔව්. ඒම නිසා දැන් හෝටල් වලට ඉඩ දීලා තියෙනවා ලාංකිකයන්ගෙන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සේවාවන් සඳහා ඩොලර් වලින් මේ ගනුදෙනු කරන්න කියලා. දැන් සාමාන්‍යයෙන් හෝටල් වලට ඩොලර් වලින් ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ ඒ කියන්නේ පිට රටින් පාස්පෝර්ට් තියෙන කට්ටියට විතරයි. දැන් ඒක තවදුරටත් දික් කරලා තියෙනවා ලාංකිකයන්ට හෝටල් සමග ඩොලර් වලින් ගනුදෙනු කරන්න පුළුවන්. මේක ඉඩ දෙන්නේ ලංකාවේ තියෙන ඔය විදේශ විනිමය අඩු තත්ත්වය නිසා තමයි. දැන් අපි කිය වෙලාවේ කතා වුණා ලංකාව ලොක්ඩවුන් එකකට යන්න බැරි ඇයි කියලා. දැන් සාමාන්‍යයෙන් පිට රටවල් වල සාමාන්‍යයෙන් ප්‍රංශේ බොහෝ දුරට ලොක්ඩවුන් එක පවතාගෙන යනවා. එතකොට මොනවද වෙන්නේ? ඒ රටේ තියෙන රෙස්ටරන්ට් වගේ හෝ නොයෙකුත් සමාගම් වසා දානවා. වසා දැම්මට ඒ මේ සමාගම් වල වැඩ කරන කට්ටියට ඒ පඩියම ගෙවන්න ඕනේ. ඒ පඩියම ගෙවුවම ආණ්ඩුවෙන් ඒ සමාගම් වලට සල්ලි දෙනවා. දැන් ලංකාවට ඒ වගේ දෙයක් කරගෙන යන්න හරිම අමාරුයි. අනිවාර්යයෙන්ම. එතකොට අපි වසා දැම්මොත් ගොඩක් කට්ටියට පඩි නැති වෙනවා. මේක තමයි ගොඩක් අයට හඬනේ. ඒ කියන්නේ උන්ට හොඳ සටන් පාට වහන්න ඕන. හැබැයි ඒ තැන විතරයි පේන්නේ. ඒ නිසා අප කියන්නේ මේ ඒ හරහා මේ හුදෙකලා කරන්නේ නැතුව මේ රට මේව කරනවා කියන එක නෙවෙයි. අර ඔබ කිව්වා ගෙඩින් එහෙම කරන්න පුළුවන් ආර්ථික ශක්තියක් අපිට නැහැ. අපිට හරිම අඩුයි. කතාව ඒකයි. ඉතින් ඒ හරහා දැන් ජනාධිපතිතුමා නිරන්තරයෙන් මේ ගැන සඳහන් කළා. යුද හමුදාපතිතුමා සියලු මාධ්‍ය මේ පිළිබඳව දැනුවත් කරනවා. ඒ නිසා නිකන් කට්ටිය හම්බුනලා මේක වැහුවනම් ඉවරයි කියන එක කියන කතාවට යන්න එපා. වැහුවොත් වෙන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන් නම් වඩා හොඳයි. අපි තව එක කතාවක් බලමු Sunday Times එකේ. Singapore slaps ban on travellers from Sri Lanka. Travellers from Sri Lanka, including those on transit flights visiting Singapore, will not be permitted entry into the country from today. Singapore's health ministry said the move follows a surge in COVID-19 cases in Sri Lanka. සාමාන්‍යයෙන් ලංකාවේ කට්ටියට සිංගප්පූරුවට යන්න පුළුවන් වීසා එකක් නැතුව. ඒත් දැන් COVID-19 රෝගය ශීඝ්‍රයෙන් මේ පැතිරලා යන නිසා ලංකාවේ කට්ටියට සිංගප්පූරුවටවත් යන්න බැරි තත්ත්වයකට තමයි ඇවිල්ලා තියෙන්නේ දැන්. ඔව්. ඒ සිංගප්පූරුව අපි යන්නේ ඉන්දියාවට. ඉන්දියාව පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමු වෙලා හමාරයි. ඒකට හේතුව මේ මොහොත වන විට එරට ගොඩ ගැසෙන මිනි කඳු දිහා බලන්නට අපට සිදු වෙලා තිබෙනවා. තැන තැන දැවෙන ඒ මරණ පිළිබඳව දකින්න අපට වෙලා තියෙනවා. ඒ තරමටම ඉන්දියාව සුසාන භූමියක් වෙන තරමටම ලෝක වාර්තා කරන්නේ. අප සූදානම් ඊයේ වන විට මේ ඉන්දියාවේ තත්ත්වය පිළිබඳව ඔබට වාර්තා කරන්න. ඊයේ රාත්‍රී ලයිව් at 8 ප්‍රවෘත්ති විකාශයෙන් අප මේ පිළිබඳ තොරතුරු හොයා බැලුවා. අප සූදානම් මේ වෙත නැවත අවධානය යොමු කරන්නට. අපි අද මුලින්ම කාටුන් බලන්නේ සිම්පල් මෑන් කාටුනෙන් සිළුමිණ පුවත්පතේ. අපි බලමු කාටුනේ. බලන්නකො කාටුනේ එක්කෙනෙක් මේ ඔටුන්නක් හදනවා. මෙන්න කතාව. මොකක්ද බං ඔය හදන්නේ? ඔටුන්නක්. ඒකේ අන් දෙකකුත් තියෙනවා. කාටද ඕක? එතකොට කියනවා අර ඔටුන්න හදපු කෙනා සැනකිලි පවත්වපු නුවරඑළියේ නගරාධිපතිට. ඔබ දන්නවා නුවරඑළිය නගරාධිපතිවරයා සැනකිලියක් පවත්වලා මේ කොවිඩ් ඇස්සේ වෙච්ච සිද්ධිය. ඔය අතර අපි යනවා අසංගෙදුනිල්ගේ කාටුනේ බලන්නට දේශීය පුවත්පතට. මෙන්න බලන්න. ඉන්දියාව හැඬු කඳුලින් වික්ෂිප්තව සිටින මොහොතේ බොහෝ දෙනෙක් ඒ දෙස බලන් ඉන්නවා. හැබැයි ඒ දෙස බලන් ඉන්න අතර පිටිපස්සෙන් කොවිඩ් මාරයා දැහැගන්නට ඒ අයවත් උත්සුක වෙනවා. ඒ අය ඔබ දකින්නේ. ඔය අතර හිඩැස කාටුනයත් අපි බලන්නේ දේශීය පුවත්පතෙන්. ඔක්සිජන් හිඟයක් නැහැ ආණ්ඩුව කියනවා. ඔය අතර බලන්න මහා
රස මසවලින් පිරි කෑම එකක් තුල ඔක්සිජන් සිලින්ඩරයෙන් ඔක්සිජන් ගන්න දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මගෝඩිස්ට තමයි ඉහලින් ඉතාම පැහැදිලිව ඔක්සිජන් ලැබෙන්නේ රස මසවලු සමගින්. හැබැයි සාමාන්‍ය ජනතාවට බලන්න පුංචි බටයකින් ඔක්සිජන් ලැබෙද්දි ඒ බටේ ඔක්සිජන් එකත් පාගන් ඉන්නේ කවුද? මගෝඩිස්. ඔන්න මගෝඩිස්ලගේ වැඩ හිඩැස කාටුනෙන් කියන්නේ ඒකයි. ඔය අතර තොප්පි කාටුනේ ලංකාදීපෙන් බලනවා. කෙනෙක් කෙනවා යුරෝපීය ඇඳුමින් සැරසිලා තොප්පි ළඟට කොරෝනා වැඩිවීමෙන් සිද්ධස්ථාන පාළුවට ගිහින් බං. එතකොට අර තොප්පි කියනවා අභයාරාමේ පැත්තත් එහෙමද සෑර් කාටද කියන්න කියලා ඔබ බලන්න. ඔය අතර අප සූදානම් වෙනවා ලංකාදීපයට පියල්ලා දින කාටුනේ බලන්න. මේකත් කොරෝනාව පිළිබඳවමයි තොරතුරු කියන්නේ. සාමාන්‍ය ජනතාව තමන්ගේ වැඩමුරේ කරමින් යනවා. කොට්ටයක් මුට්ටයක් කරගහගෙන යනවා. ඔය නිසා උඩින් තියෙනවා සිරස්තලේ ප්‍රවෘත්තියේ කොවිඩ් නිසා මෙවර මැයි පෙළ පාලනවති කම්කරු ජනතාව එහෙම මුවාවරණ පැළඳගෙන කටයුතු කරද්දි පිටිපස්සේ ඉන්නවා මගෝඩිස්. ඒ මැද ඉන්නවා කොවිඩ් කියනවා අර සාමාන්‍ය ජනතාව දිහා බලලා ඔන්න අපි අරගොල්ලන්ට ඔහෙලව අන්දන්න තියෙන chance එකක් නතර කළා. අරගොල්ල කියලා ඇඟිලි දික් කළා තියෙන්නේ කාටද? මගෝඩිස්ලට. මගෝඩිස්ලට ඔයාලව අන්දන්න තියෙන කාලේ නැති කළා කියලායි කියන්නේ. අපි බලන්නේ ඊළඟට සිළුමිණි පුවත්පතේ ඩික්ලික් කාටුනය. මේත් කොරෝනා පිළිබඳවයි. බලන්න කොරෝනා රකුසා දෑත් විලිස්සමින් සිටිනවා. ඉන්න අතර කියනවා අපි නම් සූදානම් ඒත් ලෝක කම්කරු දිනය සමරන්න එනවයි කියපු අයගේ කිසි සූදානමක් නැහැනේ කියලා ඒ කොවිඩ් කට්ටිය කියන්නේ. ඔය අතර ඉරිදා පද 4යි අපි දැන් බලන්නේ මව්බිම පුවත්පතේ. ඉරිදා පද 4න් විදුර අබේනායක මෙන්න මෙහෙම පැදි ගොතනවා. මැයිරැලි පෙළපාලි මේ වසරෙදිත් නැත නොමිලේ අග නුවර ගමනට පිනක් නැත වේලක් දෙකක් කන්නට තිබු ඉඩක් නැත මැයි එක නමින් දින දසුනේ දිනක් ඇත. ඔන්න කෙනෙකුට කොළඹ එන්න තිබුණු වේල් දෙකක් නිකන් කන්න තිබුණු chance එකක් නැති වුණා කියලා තමයි ඒක කියන්නේ. ඔය අතර රසංගිදුලුගේ සොරිසර් කාටුනේ බලනවා දේශීය පුවත්පතේ මුල් පිටුවෙන්. මෙන්න දෙන්නෙක් අතර කතාවක්. රට ගොඩගන්න පුළුවන් අලිපාටියේ ආණ්ඩුවකට විතරලු. එතකොට අනිත් කෙනා කියනවා ඉස්සෙල්ලා අලිපාටියේ ගොඩ ඇවිල්ලා හිටියොත් නරකද? අනිත් අය ගොඩ ගන්න කලින් අලිපාටියේ ගොඩ ඇවිල්ලා තිබුණොත් නරකද? එහෙම කියනවා. අපි දැන් බලන්නේ ඉරිදා කවියයි ලංකාදීපයෙන්. බලන්න ඉරිදා කවියෙන් මොකක්ද කියන්නේ කියලා. කලඹා බලය ගෙන ඇති ලෝකයම මුළු බලවත් අයත් හොල්ලා පහලටම හෙළු. ජීවිත ගිල ගන්නා හැම මොහොතකම බැලූ එම්බා කොරෝනාති රකුසෙකිය රලු. මෙන්න කොරෝනාව පිළිබඳව රළු පරළු කොරෝනාව පිළිබඳවයි අද දවසේදී ඉරිදා කවියෙන් ලියවෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව හිතන්න කොරෝනාවට බියවන්න කියන මතක් කිරීම කරන්නේ අපේ ආරක්ෂාව ඔබේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ සමගින්ම අදට සමුගන්න සූදානම් වෙනවා පත්තරෙන් විරාමයකට යනවා. විරාමෙන් පසුව ලෝක සිතිමින් ඔබ මුණ ගැහෙනවා.